ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට අද දවසේදී සදහම් යාත්‍රා ධර්ම සාකච්ඡාවේ වැඩසටහන ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. ඒ සඳහා අද දවසේදී අතිපූජනීය රතුපස්කැටි විමුක්ති රත්න ස්වාමීන් වහන්සේ අපත් සමග සම්බන්ධ වෙන උන්වහන්සේව පාදාභිවන්දනයෙන් යුක්ත මෙම සාකච්ඡා මණ්ඩපයට ආරාධනා කරන උන්වහන්සේට අවසරයි අපේ හඳුරන්නේ. අද දවසේදී අපි සංයුක්ත නිකායට අදාළව සලායතන සංයුත්තේහි යමක වර්ගයට අදාළ සම්බෝධ සූත්‍ර දේශනාව විග්‍රහ කර ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අද සදැහැති දායකත්වය දරන්නට යෙදෙනවා මනෝජ් ජයසූරිය මහතා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා එකතු වෙලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ යමක වර්ගයට අදාළව සම්බෝධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් සම්බෝධය පිළිබඳව විග්‍රහයක් කරනවා. සලායතන වලට අනුකූලව කොහොමද ආස්වාදය ආදීනවේ නිස්සරණය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යයට අදාළ ඒ අවබෝධය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් මෙම සූත්‍ර දේශනාවේ විග්‍රහ කරනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්නනවා පුබ්බේව මේ වික්ඛවේ සම්බෝධා අනවි සම්බුද්දස්ස බෝධි තස්ස සේව තසෝ ඒතද හෝසි කෝනකෝ චක්කුස්ස අස්සාදෝකෝ ආදීනවෝ කින්නිස්සරණ කෝසෝතස්ස ගානස්ස ජීවහාය කායස්ස මනස්ස අස්සාදෝ කෝ ආදීනවෝ කින්නිස්සරණන්ති. මහණෙනි සම්බෝධියෙන් පෙර මෑ සම්බුද්ධත්වයට පත් නොවූ බෝසත් වූ මෑ මට මෙබඳු සිතක් පහළ විය. ඇසෙහි ආස්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? කනෙහි ආස්වාදය කුමක්ද? නහයෙහි ආස්වාදය කුමක්ද? දිවෙහි ආස්වාදය කුමක්ද? කයෙහි ආස්වාදය කුමක්ද? සිතෙහි ආස්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද කියන මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහය කරන්නට යෙදෙන්නේ. ඒ වගේම පෙන්නනවා මේ ඇස කන නාසය දිව කය මන පිළිබඳ විග්‍රහයේදී බුදුරජාණන් වහන්සේ තස්ස මයං වික්ඛවේ ඒතද රෝසි යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං චක්කුස්ස අස්සාදු. ඒ විදිහෙන් පෙන්වනවා මහණෙනි මට මෙබඳු සිතක් පහළ විය. ඇස නිසා යම් සුවයේ සොම්නසක් උපදීනම් මේ ඇසෙහි ආස්වාදයයි. එවනම් මේ සුඛ දුක්ඛ කියන ස්වභාවයත් එක්ක සොම්නස මුල් කරගෙන සුවය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ඇස නිසා ආස්වාදයේ උපාදනය වෙන ආකාරය තමයි මෙතෙන්දි පෙන්වන්නේ. එවනම් අපි බලන්න වෙනවා මේ සූත්‍ර විග්‍රහයට අදාළව අපත් සමග සම්බන්ධ වෙලා ඉන්න පූජ්‍යපාද රතුපස්කැටි විත්‍රතන පෑම්තුරුන් වහන්සේගෙන් මේ පිළිබඳව විග්‍රහය විදිහට ගත්තොත් මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයෙන් අපි කොහොමද ලෝකයේ පරිහරණය කරන තැන ඉඳන් ඇසෙහි ආස්වාදය අපි කොහොමද හඳුනාගන්නේ? ඇසෙහි ආස්වාදය කියලා කියන්නේ මොකක්ද? ඇසෙහි ආස්වාදය කියලා කියන්නේ අපි ලෝකයේ ඇසුරු කරනකොට අපිට හමු වෙන පුද්ගලයන් ඒ වගේම යම්කිසි වස්තුන් ඇසුරු කරගත් ලෝකයේ අත්දැකීමක්ද කියන ප්‍රශ්නෙත් එක්ක අපි උන්වහන්සේගෙන් මේ පිළිබඳව එහි තියෙන වචන ඉක්මවා යන අදහස උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. අවසරයි අපේ හාමුදුරනේ අපිට ඇසෙහි ආස්වාදයේ විදිහට මේ ලෝකයේ අත්දකින ස්වභාවය පිළිබඳ තමයි බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහයේදී සම්බෝධ සූත්‍රයට අදාළව විග්‍රහ කරන්නේ. අවසර අපේ හඳුනන්නේ අපි කොහොමද මෙම ඇසෙහි ආස්වාදය ලෝකයක තුල ජීවත් වෙන පුද්ගලයෙක් විදිහට අපි අවබෝධයට ගන්නේ කියන කාරණාව සමය වහන්සේගෙන් බලාපොරොත්තු වෙන අවසරයි. හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ සාකච්ඡාවට බඳුන් කරන්නේ සම්බෝධ සූත්‍ර දේශනාව.
ඒ සම්බෝධ සූත්‍ර දේශනාව තුළ අපිට පෙන්වා වදාරන්නේ මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පෙර සම්මා සම්බෝධිය සාක්ෂාත් කිරීමට පෙර උපදින තර්කයක් ගැන. බෝසතාණන් වහන්සේට ඇසෙහි ආස්වාදයේ කුමක්ද, ආදීනවේ කුමක්ද, නිස්සරණේ කුමක්ද කියන පැන නගිනවා. ඉතින් ඇසෙහි ආස්වාදය, ආදීනවය, නිස්සරණය පිළිබඳව බෝසතාණන් වහන්සේ ගවේෂණය කරලා ආස්වාද ආදීනව නිස්සරණ අවබෝධයෙන් ලෞතර බුද්ධත්වයට පත්වීම සම්බෝධ සූත්‍රය තුළ අපිට විස්තර වශයෙන් විග්‍රහ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතනදී අපි ඇසෙහි ආස්වාදයේ විදිහට අවබෝධ කරගන්න ඕන. ඒතර මේ ඇසේ ආස්වාදයේ කිව්වට පස්සේ අපිට විස්තර කරන්න පුළුවන්කම තියෙන්නේ සුවයක්, සොම්නසක් තියෙනවා නම් මේක තමයි ආස්වාදයේ විදිහට ලෝක සත්‍ය දකින්නේ. නමුත් ඒ සුවේ සොම්නස කුමක්ද කියන දේ අපි අවබෝධයෙන් නුවණින් දකින්නට ඕන. ඒක තමයි අපි ආස්වාදයේ සිහි අවබෝධ කරනවා කියලා කියන්නේ. තව විදිහකට කිව්වොත් අපි ආස්වාදය දුක බව දන්නේ නැහැ. ආදීනවේ දුක්ඛ සමුදය බව දන්නේ නැහැ. නිස්සරණේ නිරෝධයේ බව ලෝක සත්‍ය දන්නේ නැහැ. කොටින්ම අපි සරලවම කිව්වොත් ආස්වාදයේ විදිහට දකිනවා කියලා කියන්නේ අපි දුක අවබෝධ කරනවා කියන එක. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරනවා කියන එක. ආදීනවේ විදිහට දකිනවා කියලා කියන්නේ අපි එතනදී සිද්ධ කරන්නේ දුක්ඛ සමුදය අවබෝධ කරන එක. නිස්සරණේ විදිහට දකිනවා කියලා කියන්නේ අපි නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවා කියන එක. කොටින්ම කිව්වොත් ආස්වාද ආදීනව දෙක දුක සමුදය විදිහටත් නිස්සරණේ නිරෝධ මාර්ගයේ විදිහටත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේක නුවණෙන් ගවේෂණය කරනකොට. ඒ කාරණා ටික මූලික කරගෙන අපි ආස්වාදයේ පිළිබඳව මනා නුවණක් ඇති කරගන්නට උවමනා කරනවා. නැත්නම් අපි හිතලා බලුවොත් සාමාන්‍ය ලෝක විවහාරයේ ලෝකයා දකින්නවා ඇහැ මූලික කරගෙන ප්‍රියමනාප, කන නාසය දිව ශරීරය මූලික කරගෙන ප්‍රියමනාප, සුවදායක යම් වින්දනයක් විඳිනවා නම්, ලබනවා නම් ඒ විඳින වින්දනය, ලබන වින්දනය සැපේ විදිහට, සුඛයේ විදිහට තමයි ලෝක සත්‍ය දකින්නේ. ලෝක සත්‍ය මොකද කරන්නේ? මේ සුවේ ගෙනල්ලා දෙන, සොම්නස ගෙනල්ලා දෙන, සතුට ගෙනල්ලා දෙන දෙයට ප්‍රියමනාප බව ඇති කර ගන්නවා. ඒත් එක්ක කැමැත්ත ඇති කර ගන්නවා. කොටින්ම කිව්වොත් ඡන්දය ඇති කර ගන්නවා. ඡන්ද රාගයේ ප්‍රහීන වෙන්න ක්‍රමයක් පේන තෙක් මානික නැහැ. කොටින්ම කිව්වොත් ලෝක සත්‍යා තමන්ගේ ජීවිතයට එන දුක්ඛ දෝමනස්යන් දුරු කර ගැනීම පිණිස භාවිතා කරන එකම මාධ්‍ය බවට පත් වෙලා තියෙන්නේ සුවේ ගෙනල්ලා දෙන දේ අසුරු කිරීම, සැපේ ගෙනල්ලා දෙන දේ අසුරු කිරීම. එහෙනම් සැපේට, සතුටට යම් හේතු වෙන කාරණයක් ඇද්ද? ඒ ටික තමයි මොකද්ද කරන්නේ? ඇහැ, කන, නාසය, දිව ශරීරයේ මූලික කරගෙන වින්දනයේට භාජනය කරන්නේ. මේක තමයි ලෝකේ ස්වභාවය. දැන් යම්කිසි කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ ආස්වාදය කියලා කියන්නේ ලෝකේ අපි විඳින්න, අපි දැනගන්න දේ ඇත්තටම සැපේ, සුවේ ගෙනල්ලා දෙන දෙයක් ලෝකේ තියෙන විදිහට තමයි අපි හිතන්නේ. සැපේ, සතුට ගෙනල්ලා තියෙන දෙයක් අපිට තියෙන විදිහට. ඒක තමයි ඇත්තටම අපි සමුදය කියලා කියන්නේ. ලෝක සත්‍ය දන්නේ නැහැ මේ දුකයි සමුදයයි කියන්නේ මොකක්ද කියලා. ඒ අවබෝධය තුල නැති ලෝක සත්‍ය හිතන් ඉන්නවා මේ සමුදය ගුණේ සැපක් කියලා. මේ ආස්වාදයේ විදිහට, සුවය සොම්නස විදිහට තියෙන්නේ
තමන්ගේ ජීවිතයට වටින සැප කියලා. ඒකත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඕක තමයි ලෝක සත්‍යය දකින ආස්වාදය. ලෝක සත්‍යය දකින ආස්වාදය තුල ඒ අයට කවදාහක්වත් ධර්ම අවබෝධය කරා යන්නට පුළුවන් කමක් නැහැ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් අපිට ඇත්තටම ගත්තොත් මේ ආස්වාදය කියන කාරණාව තනියෙන් අරන් විස්තර කරන්නට පුළුවන් කමක් නැහැ. ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් කියන ධර්ම කාරණා තුනම අපිට ආස්වාදي විස්තර කරනට විස්තර වෙනවා. මොකද ආස්වාදය ආදීනවේ කියන කාරණා දෙකකට සම්බන්ධ වෙලා පවතින්නේ. ආස්වාදය ආදීනවේ කියන දෙක එකට සම්බන්ධ වෙලා පවතින්නේ. දැන් යම්කිසි කෙනෙක් කැමති නැහැ ආදීනවයක් දකින්නේ කිව්වේ යම් වෙනස් වෙන සුළු ස්වභාවයක්, පෙරලෙන සුළු ස්වභාවයක්, කැඩෙන බිඳෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ ටික මොකද්ද කරන්නේ? ඒ ටිකට කැමති නැහැ. ලෝක සත්‍ය ආදීනවයට කැමති නැහැ. ආදීනවයට කැමති නැති ලෝක සත්‍යය නිතරම ආදීනවෙන් ගැලවෙන්න ආස්වාදයේ පස්සේ ගමන් කරනවා. ආස්වාදයේ පස්සේ ගමන් කරනවා. එතකොට අපි කල්පනා කරන්නට උවමනයි ආස්වාදයේ සොයමින් යන මේ ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ අපේ ඇසට සැපේ භුක්ති විඳින්න පුළුවන්. කනට සැපේ භුක්ති විඳින්න පුළුවන්. නාසයට සැපේ භුක්ති විඳින්න පුළුවන්. දිවට සැපේ භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම කයට සැපේ භුක්ති විඳින්න පුළුවන් කියන මානසික මට්ටම තුළ තමයි ලෝක සත්‍යය ගමන් කරන්නේ. එතකොට මේ ලෝක සත්‍යය ආස්වාදයේ තත්තු ස්වභාවය අවබෝධයට පත් කරලා නැහැ. කොටින්ම කිව්වොත් ලෝක සත්‍යය මේ ආස්වාදයේ තුලට කොටු වෙලා ඉන්නවා මිසක් ආස්වාදයට අහු වෙලා ඉන්නවා මිසක් ආස්වාදය කියලා කියන්නේ විඳින්න තියෙන යමක් නෙවෙයි කියන අවබෝධයට පත් වෙලා නැහැ. නමුත් ආස්වාදයෙන් මත්තුණු ලෝක සත්‍යය හිතන් ඉන්නේ මට මේ ලෝකෙ තුල සැප ගෙනල්ලා දෙන්න, සුවය ගෙනල්ලා දෙන්න සැපවන්ත දේවල් තියෙනවා. ඒ සැපවන්ත දේවල් ඇසුරු කරගෙන මට ඇහෙන්න ආස්වාද විඳින්න පුළුවන්. කනෙන් ආස්වාද විඳින්න පුළුවන්. නාසයෙන් ආස්වාද විඳින්න පුළුවන්. දිවෙන් ආස්වාද විඳින්න පුළුවන්. කයෙන් ආස්වාද විඳින්න පුළුවන්. මනසින් ආස්වාදයක්, සැපයක්, සුවයක් විඳින්න පුළුවන් කියන මානසික මට්ටම තමයි ලෝකයා දරාගෙන ඉන්නේ. ඒතර ලෝකයා මේ ටික ජීවිතයට දරාගෙන කටයුතු කිරීම තමයි අපිට ආස්වාදී විදිහට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒතර කිසිම කලක කොයිම විදිහකටවත් අපිට නිරෝධයේ පැත්තේ එහෙම නැත්නම් නිස්සරණයේ පැත්තට ආස්වාදයක් පනවන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ කාරණා තුනම එකට අරගෙන විස්තර කර ගන්නකොට ඉදිරියේදී අපිට පුළුවන්කම ලැබෙයි, අපිට අවස්ථාව තියෙයි මොකද්ද මේ ආස්වාද ආදීනව නිස්සරණ කියන්නේ කියන කාරණාව තේරුම් ගන්න. මොකද කොයිම මොහොතකවත් නිස්සරණයේ තේරුම් නොගෙන ආස්වාද ආදීනවය පිළිබඳ තේරුම් ගන්න බෑ. මොකද ආස්වාද ආදීනවේ තේරුම් ගන්නවා කියලා කියන්නේම නිස්සරණයේ තේරුම් ගන්නවා කියන එක. ආස්වාද ආදීනවේ තේරුම් ගන්නවා කියලා කියන්නේම නිස්සරණයේ තේරුම් ගන්නවා කියන එක. එරන් ලෝක සත්වයාට හම්බ වෙන්නේ ආස්වාදයට ආදීනවයත් පමණයි. ලෝක සත්‍යයට කිසිම කලක නිස්සරණයක් කරා යන්න පුළුවන් කමක් නැහැ. නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැහැ. ලෝක සත්‍යයේ පැත්තෙන් ගත්තොත් ලෝක සත්‍යයට තියෙන්නේ ආස්වාදය සහ ආදීන විභක්ති විඳීම. යම් සුවයක් සොම්නසක් තියෙනවා නම් මේ සුවය සොම්නස බින්දනය කරන යම් මොහොතකයේ සුවය සොම්නසේ අහිමි වීම නිසා දුක ගෙනල්ලා දෙනවා. ඒ සුවය සොම්නස
ගෙනල්ලා දෙන්න හේතු වෙච්ච ඇස වෙනස් වෙනකොට ඒ සුවේ සොම්නස අහිමි වෙලා යනවා. එතකොට මොකක් වෙනවද? Tamanට කැමති විදිහට ඒ ඇස තියාගන්න බැරි වෙනකොට ඒක වෙනස් වෙන ස්වභාවයටපත් වෙනකොට ලෝක සත්‍ය ආදීනවයට මුහුණ දෙනවා. එහෙනම් අපිට පේනවා ලෝක සත්‍ය නිරන්තරයෙන්ම ආස්වාදයේ තුල ආදීනවයේ තුල කටයුතු කරන බවයි තියෙන්නේ. ලෝකයට ආස්වාදයෙන් ආදීනවයෙන් තොර ජීවිතයක් නැහැ. ඇයි එහෙම කියන්නේ? බලන්නකෝ. සැපයි දුකයි දෙක තමයි ලෝක සත්‍යයට හම්බ වෙන්නේ. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය, ඒක තමයි සමුදය ස්වභාවය. සැපේ ඇති වෙනවා, සැපේ නැති වෙනවා. දුක ඇති වෙනවා, දුක නැති වෙනවා. තොර සාස්ෘතයත් උච්ඡේදයත් කියන දෙක ස්පර්ශ කරමින් තමයි කොටින්ම කිව්වොත් ආස්වාද ආදීනව කියන කාරණා දෙකම පවතින්නේ. මොකද දුකත් වෙනස් වෙනවා, සැපත් වෙනස් වෙනවා. තොර ආස්වාදයයි ආදීනවයයි කියන දෙක ඇසුරු කරගෙන සාස්ෘත සහ උච්ඡේද කියන අන්ත දෙක පරිහරණය කරමින්, කියන්නේ ඇති බවත් නැති බවත් පරිහරණය කරමින් තමයි ලෝකයා වාසය කරන්නේ. නමුත් මේ ආධ්‍යාත්මික වූ ඇසෙහි, කනෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි ආස්වාදයේ විදිහටම ආස්වාදය කියන්නේ දුක විදිහටම අවබෝධ කරගන්න ඕන. ආස්වාදයේ දුක විදිහට අවබෝධ කරන්නේ කොයි විදිහටද? ආස්වාදයේ දුකක් කියලා අවබෝධ කරන්නේ කොයි විදිහටද? එතකොට මේ දුක කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙනවන. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ යම් අවබෝධයකටපත් වෙනකොට අපි කියනවා ආස්වාදයේ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්නවා කියලා. මොකක්ද එතකොට මේ ආස්වාදයේ යථාභූත ස්වභාවය? අපිට ඇස කන නාසය දිව ශරීරය පනවනකොට ආධ්‍යාත්මික ආයතන විදිහට අපි හිතන් ඉන්නේ ජීවත් වෙන පුජ්‍යලයේගේ තුල පිහිටලා තියෙන අවයව ටිකක්, අංග ටිකක් විදිහට තමයි ඇහැ කන නාසය දිව ශරීරය පාවිච්චි කරගෙන තියෙන්නේ. කොටින්ම කිව්වොත් ඇස කන නාසය දිව ශරීරය සහිත පුජ්‍යලයක් ලෝකේ ඉන්නවා කියන දෘෂ්ටිය ලෝකයට පවතිනවා. කවදාකවත් ඒ දෘෂ්ටියේ ඉන්නකම් එයාට ආස්වාදය අවබෝධ කරන්න බෑ. ආදීනවයටයි ආස්වාදයටයි කොටු වෙනවා මිසක් අවබෝධයක් කරා යන්න පුළුවන් කමක් නැහැ. එයා හිතනවා මේ සැපේ භුක්ති විඳින්න සත්වයක් ඉන්නවා. දුක භුක්ති විඳින සත්වයක් ඉන්නවා. ඒ නිසා දුක නැති කරගෙන ඒ සත්වයා තුළට සැපේ ගන්නට මේ බලන්නේ. එහෙනම් ඔන්න යාට ආදීනවේ සමුදයක් තියෙනවා. ඒ දුකේ හට ගැනීමක්, ඇතිවීමක් පේනවා. ඒ නිසා යාට දුක නැති කරගන්න විදිහකුත් පේනවා. මොකද්ද පේන්නේ? දුක නැති කරගන්නට යාට තියෙන එකම ක්‍රමය තමයි ආස්වාද පස්සේ යන එක. නමුත් ඒ ආස්වාදය වෙනස් වෙලා යන බව විතරයි එයා දකින්නේ. එයා දකින ආස්වාදය කියන එක කැඩිලා බිඳිලා විනාශ වෙලා යන ආදීනවයත් ලෝකයා පේනවා. ඒකට පේනවා. ආස්වාදයත් පේනවා, ලෝකයට ආදීනවයත් පේනවා. හැබැයි ආස්වාදයයි ආදීනවයයි පෙනුනට ආස්වාදය තුල පවතින යථාර්ථය පේන්නේ නැහැ. ආදීනවය තුල පවතින යථාර්ථය පේන්නේ නැහැ. අපි හිමනම් කල්පනා කරලා බලමු කොහොමද මේ ආස්වාද ජනක ස්වභාවය ලෝකයා වින්දනය කරන්නේ කියලා. ලෝකයා කොයි විදිහටද ආස්වාද ජනක ස්වභාවය වින්දනය කරන්නේ කියලා. එතකොට දැන් අපිට මෙතනදී මේ සූත්‍ර දේශනාවේ පෙන්වන්නේ ඇසෙහි ආස්වාදේ කුමක්ද? කනෙහි ආස්වාදේ කුමක්ද? නාසෙහි ආස්වාදේ කුමක්ද? දිවෙහි ආස්වාදේ කුමක්ද? කයෙහි ආස්වාදේ කුමක්ද? මනසෙහි ආස්වාදේ කුමක්ද? එතකොට යම් කිසි ආකාරයකින් ඇසෙහි යම් සුවයක් සොම්නසක් උපදිනවා නම්, ඒ කියන්නේ ඇස නිසා යම් සුවයක් සොම්නසක් උපදිනවා නම් කොයි විදිහටද උපදින්න පුළුවන්? ඇස නිසා උපදිනවා නම්. එතකොට ඇහෙන් ප්‍රියමනාප රූපයක් භුක්ති විඳිනකොට සුව සම්නස උපදින්න පුළුවන්. කනෙන් ප්‍රියමනාප සද්දයක් අහනකොට සුව සොම්නස උපදිනවා. නාසයෙන් ප්‍රියමනාප ගන්ධයක්
භුක්ති විඳිනකොට සුව සොම්නස උපදිනවා. දිවෙන් ප්‍රියමනාප රසයක් භුක්ති විඳිනකොට සුව සොම්නස උපදිනවා. කයෙන් ප්‍රියමනාප ස්පර්ශයක් ඇසුරු කරනකොට මොකක් වෙනවද? සුව සොම්නස උපදිනවා. එතකොට අපිට පැහැදිලිවම පේනවා ඇස නිසා නේද? ඇස නිසා කියලා එකක් එතන යෙදෙනවානේ. කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, එතකොට මනස නිසා. එතකොට අපිට පැහැදිලිවම පෙන්නනවා ඇස නිසා කියනකොට ඇස ඇති බවට ගැනීම නිසා තමයි මොකක් ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේද? සුව සොම්නස ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඇස ඇති බවට අරගෙන, කන ඇති බවට අරගෙන, නාසය ඇති බවට අරගෙන, දිව ඇති බවට අරගෙන, කය ඇති බවට අරගෙන, ඒ ඇති ඇහැට කනට නාසයට දිවට ශරීරයට ඒ ටිකෙන් සුවේ සැපේ භුක්ති විඳින්න පුළුවන් කියන මානසික මට්ටම තුල තමයි ලෝකයයි ඉන්නේ. ඒ තාක්කල් ලෝක සත්‍යයට මොකක් වෙනවද? ආස්වාදේ සමුදය වෙනවා. ඒක තමයි අපිට ලෝකයේ පැත්තෙන් ගත්තට පස්සේ ලෝකයා දකින ආස්වාදයේ පිළිබඳව විග්‍රහ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මම හිතන්නේ සලායතන පිළිබඳව ආස්වාදය කොහොමද පුද්ගලයේ භුක්ති විඳින්නේ කියන ඒ කාරණාව උන්වහන්සේ බොහොම පැහැදිලිව විග්‍රහ කරන්නට යෙදුණා. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ ආස්වාදයේ වගේම වහන්සේ පෙන්වන මේ ආදීනවේ නිස්සාරණය වෙන් කරන්නට පුළුවන්කම නැහැ කියන එක. ඒ වගේම ආදීනවේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම්කිසි ආකාරයකින් ඇස කියන ස්වභාවය මුල් කරගෙන කනනාසය දිවකය මන කියන ස්වභාවය මුල් කරගෙන ඒ යම්කිසි අනිත්‍ය ස්වභාවයක් අනිස ස්වභාවයක් අවබෝධ කරනවා නම් මේක තමයි ආදීනවේ දැකීම ආදීනවේ අවබෝධ කිරීම. ඒ පිළිබඳ විග්‍රහ කරත් ස්වාමීන් වහන්සේ කොහොමද මේ සලායතනික අත්දැකීමේ ආදීනවේ අපි අනිත්‍ය කියන අර්ථයෙන් ගලප ගන්න උත්සාහවත් වෙනවා. ඔව් දැන් අපි එතනදී කල්පනා කරන්න ඕන ඇසෙහි යම් අනිස ස්වභාවයක් වේ නම් නේද? ඇසෙහි යම් අනිස ස්වභාවයක් වේ නම් එය දුක් වෙනවා නේ. ඇස දුක බව පෙන්වනවා. එතකොට දැන් අපි මෙතනදී කල්පනා කරන්නට උවමනයි ආදීනවය අපි කතා කරනකොට ලෝක සත්වයා නිතරම ආදීනවේ දකින්න විදිහක් තියෙනවා. ලෝක සත්වයාට ආදීනවේ හම්බ වෙන්නේ තියෙන හැක වෙනස් වීම පැත්තෙන්. ලෝක සත්වයාට ආදීනවේ හම්බ වෙන්නේ තියෙන හැක් වෙනස් වෙලා යන මට්ටමින් තමයි ලෝක සත්වයාට ආදීනවේ නිතරම හම්බ වෙන්නේ. නමුත් ඒ ආදීනවය ලෝක සත්‍යයට භුක්ති විඳිනකොට ලෝක සත්‍යය බලන්නේ නිතරම ආදීනවෙන් අයින් වෙලා ආස්වාදයේ පැත්තට බර වෙනවා. ලෝක සත්‍යයට අනිත්‍ය පිළිබඳ අවබෝධයක් නැහැ. ලෝක සත්‍යයට අනිත්‍ය ස්වභාවය පිළිබඳ අවබෝධයක් නැහැ කියලා කියන්නේ එයාට දුක අවබෝධ කරන්න බෑ. එතකොට දුක අවබෝධ කරන්න බෑ කියලා කියන්නේ එයාට කිසිම මොහොතක නිස්සරණයක් කරා යන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි කල්පනා කරන්නට ඕන මෙතනදී මේ ආස්වාද ආදීන නිස්සරණය කියන කාරණා තුන වෙන වෙන විදිහට කතා කරනකොට අපිට කතා කරන්න වෙන්නේ ලෝකෙ පැත්තේ ඉඳලාමයි. මොකද ආස්වාදය ආදීනවෙන් වෙන් කරලා ආදීනවය ආස්වාද විඳින කෙනෙක් ඉන්නවා ආදීනව විඳින කෙනෙක් ඉන්නවා ඒ කෙනා නිස්සරණයක් කරා යනවා කියන තැන මට්ටමේ ඉඳලා අපිට මේ කතාව විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ලෝක සත්‍යයේ පැත්තෙන් අරගෙන බැලුවොත් ආදීනවේ විදිහට පේන්නේ ඒ ඇහැ නිසා යම් දුක්ඛිත ස්වභාවයකට ලෝක සත්‍යයපත් වෙනවා නම් නේ. ඇහි වෙනස් වීම නිසා
යම් දුකක් උපදිනවා නම් ඒ ඇහි වෙනස් වීම නිසා උපදින දුක තමයි ලෝක සත්‍යයට හම්බෙන්නේ. මොකද්ද? ප්‍රියමනාප Taman කැමැති විදිහට යම් රූපයක් ඇසුරු කරගෙන ආස්වාදයක් භුක්ති විඳගෙන ඉන්නකොට ඒ ඇහැ වෙනස් වෙලා ගියොත් ඒ ආස්වාදයේ භුක්ති විඳින්න බැරි විදිහට අන්න යාට දුක එනවා. ඒ වගේම යම් ප්‍රියමනාප ශබ්දයක් එක්ක මොකද්ද? කන ඇසුරු කරගෙන යම් ප්‍රියමනාප බවක් විඳිනවා නම්, නාසය ඇසුරු කරගෙන යම් ප්‍රියමනාප බවක් විඳිනවා නම්, දිව ඇසුරු කරගෙන යම් ප්‍රියමනාප බවක් විඳිනවා නම්, කය ඇසුරු කරගෙන යම් ප්‍රියමනාප බවක් විඳිනවා නම්, ඒ ඇහද කනද නාසයද දිවද ශරීරයද වෙනස් වෙනකොටනේ, වෙනස් වෙලා යනකොට කැමැති විදියට පවත්වන්නට බැරි වෙනකොට මොකක් වෙනවද? අර සුවය සොම්නස විඳින්න බැරුව යනවා. ඒතරේ සුවය සොම්නසේ අහිමි වීම ලෝක සත්‍යයට මොකක් විදියට හම්බ වෙනවද? දුක විදියට හම්බ වෙනවා. එහෙනම් මේ වෙනස් වෙන සුළු ස්වභාවය දුක විදියට හම්බ වෙනවා ලෝකයට. දැන් ලෝකයා මොකද කරන්නේ? ලෝකයා ඒ තුල දුකටපත් වෙනවා. ඒ ආදීනවේ ලෝක සත්‍යය භුක්ති විඳිනවා. ඒ ලෝක සත්‍යය ආදීනවේ භුක්ති විඳින විදිහට තමයි අපිට පෙන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. මම හිතන්නේ ලෝකයේ ඇසුරු කරගෙන යන පුද්ගලයන් විදිහට තමයි අපි ආදීනවේ විදිහට ආස්වාදයේ ලබන තැනින් තමයි ආදීනවේ දකින්නවා කියන ස්වභාවයේ සූත්‍ර විග්‍රහයට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නට ඉදිරිය තියෙන්නේ. එහෙනම් ආදීනවේ අවබෝධ වීම කියන තැනදී අවබෝධය කියන කාරණාවේදී බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහයේදී ආදීනවේ පෙන්වන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. එතකොට මේ අනිත්‍ය සහ දුක්ඛ කියන ස්වභාවයත් විපරිණාම ධම්ම කියන ස්වභාවයත් කොහොමද ස්වාමීන් වහන්සේ අපි එකිනෙකට ගලපලා බැලුවොත් අපි ඇසෙහි ආදීනවේ විදිහට දකින්න. ඔව් මෙහෙමයි. දැන් අපි අනිත්‍ය දුක්ඛ විපරිණාමය කියන ස්වභාවය පිළිබඳව අවබෝධ කිරීම තමයි නිස්සරණය කියලා කියන්නේ. එතකොට අපිට එතනදී අවබෝධ කරන්න වෙන්නේ නිස්සරණය. අනිත්‍ය දුක්ඛ විපරිණාමය කියලා කියනකොට අපි ගොඩාක් වෙලාවට හිතන්නේ වෙනස් වෙන ස්වභාවය කියලා. නමුත් විපරිණාමය කියලා කියන්නේ පරිණාමය වෙන්නේ නැහැ කියන එක. මොකද්ද පරිණාමය වෙන්නේ නැහැ කියන්නේ? වැඩෙන්නේ නැහැ කියන එක. ඒතර ඇසෙහි විපරිණාමය අවබෝධ කරනවා කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ පවතින ඇහැ වෙනස් වෙලා යනවා කියලා අපිට ගන්න බෑ. වෙනස් වීම කියන්නේ පරිණාමයකටපත් වීමක් නේ. එතකොට විපරිණාම ධර්මයක් කියනකොට අපි ගොඩක් වෙලාවට හිතන් ඉන්නේ වෙනස් වෙලා යන ස්වභාවයක් කියලා. එතකොට අපි පරිණාමය කියලා නිතරම කතා කරන්නේ වර්ධනය වීමක්. ලෝකෙ පැත්තේ. ඒ නිසා අපි හිතනවා ඒකේ අනිත් පැත්ත විපරිණාමය කියලා කියන්නේ කැඩිලා බිඳිලා යාමක්. නේ? විපරිණාමය කියන්නේ කැඩිලා බිඳිලා. නමුත් දෙකම ගත්තට පස්සේ අපිට ගන්න වෙන්නේ වෙනස් වෙන ස්වභාවයක් ගැනනේ. වෙනස් වීමක්නේ අපිට ගන්න වෙන අර්ථ දක්වන හොඳ පැත්තට වෙනස් වෙන්නත් පුළුවන්. නරක පැත්තට වෙනස් වෙන්නත් පුළුවන්. ඒක ඒ කෙනාගේ සාපේක්ෂව සිද්ධ වෙන වෙනස් වීමක්. නමුත් අපි මෙතනදී අර Nirodha පිළිබඳ කතා කරනකොට අපි මොකද්ද කලේ සමුදය ඇතිවීම විදිහට Nirodha නැතිවීම විදිහටත් අර්ථකථනය කරගත්තා වගේ මෙතනදිත් කරගෙන තියෙන්නේ මේ පරිණාමය විපරිණාමය කියන වචන දෙක විවහාරයෙන් අරගෙන අපි විපරිණාම ධම්මන් කියනකොට අපි ඒකට දාගත්ත වෙනස් වෙන සුළුයි. හරි. වෙනස් වෙන සුළුයි ලෝක සත්‍යයට ලෝකේ පැත්තෙන් ගත්තම මේ වෙනස් වීම හම්බ වෙනවා. ලෝක සත්‍යයට ලෝකේ පැත්තෙන් ගත්තම මේ දුක හම්බ වෙනවා. ලෝක සත්‍යයට ලෝකයේ පැත්තෙන් ගත්තට පස්සේ අනිත්‍ය ස්වභාවය ඒ විදිහටම හම්බ වෙනවා. ඒකේ වරදක් නැහැ. නමුත් අපි ප්‍රඥාවෙන් මොකද්ද ඇසෙහි නිස්සරණය කියලා බලන්න ඕනේ. ඇසෙහි නිස්සරණය කියන්නේ මොකද්ද කියලා අපි බලන්න ඕන. එතකොට ඇසෙහි නිස්සරණය අපිට ප්‍රත්‍යක්ෂ කරන්නට නම් අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න වෙන වෙන ක්‍රමයක් නැහැ. දැන් අපි පටිච්ච සමුප්පාදයක් පැත්තක තියලා නේ
චතුරාර්ය සත්‍යයත් පැත්තක තියලා අපිට පුළුවන්කමක් නැහැ පවතින තියෙන දුකක් නැති කරනවා කියන තැනින් Nirodha පනවන්න. පවතින තියෙන දුකක් ලෝක සත්වයා නැති කරනවා කියන තැනින් අපිට Nirodha පනවන්න බෑ. එහෙනම් අපි නිතරම කතා කරලා දැනගත යුතුයි මේ දුක සමුදය එහෙම නැත්තම් ආස්වාද ආදීනව කියන දෙක නිතරම අයිති අවිද්‍යාවට. ආස්වාදයයි ආදීනවයයි කියන දෙක අයිති අවිද්‍යාවට. ඒ ආස්වාදයේ ආදීනවයයි කියන ධර්මතා දෙක අවිද්‍යාවට අයිති බව අපි තේරුම් ගන්න ඕන. ආස්වාද ආදීනව කියන ධර්මතා දෙක මොකද්ද? අවිද්‍යාවටම අයිති ධර්මතා දෙකක් බව අපි තේරුම් ගන්න ඕන. කොහොමද තේරුම් ගන්නේ? ආස්වාද ආදීනව දෙක උපදින්නේ ඇස කන නාසය දිව ශරීරය නිසා නන්නේ. ඇස කන නාසය දිව ශරීරය නිසානේ ඇසෙහි ආස්වාදයේ ආදීනවේ හම්බෙන්නේ. කන නිසානේ කනෙහි ආස්වාදයක් හම්බෙනවා නම් හම්බෙන්නේ ආදීනවයක් හම්බෙන්නේ. නාසය නිසානේ නාසයේ ආස්වාදයක් හෝ ආදීනවයක් හම්බෙන්නේ. දිව නිසානේ දිවෙහි ආදීනවයක් ආස්වාදයක් හම්බෙලා තියෙන්නේ. එතකොට අපි ආස්වාදයට එක්කනේ චන්ද්‍රාගය පවතින්නේ නේ. චන්ද්‍රාගය පවතින්නේ ආස්වාදයට එක්ක. එතකොට මේ චන්ද්‍රාගය නිසා තමයි අපිට ආදීනවේ දුක බවට පත් වෙන්නේ නේ. ආදීනවය අපිට දුක වෙන්නේ ඇයි? ආස්වාදය කියන්නේ දුක්ඛ සමුදය බව අපිට අවබෝධයක් නැහැ නේ. ආස්වාදයේ විදියට විශ්වලාගෙන මේ දුක්ඛ සමුදය එන්නේ කියලා අපිට අවබෝධයක් නැති නිසා අපි මොකටපත් වෙනවද? අපි නිතරම දුක්ඛ සමුදයෙන් දුකට වැටෙනවා ආදීනවයට වැටෙනවා. ලෝකේ යම් සුවයක් සොම්නසක් තියෙනවා නම් ඒ සුවේ සොම්නස අනිවාර්යෙන් මොකක් වෙන සුළුයිද? ඒක වෙනස් වෙන සුළුයි. ඇයි ඒක කාලාන්තරයට අහු වෙලා තියෙන්නේ? මොකද පුජ්‍යලේක පනවලා තියෙනවා නම් අපි ඒක පනවන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇසුරු කරගෙන. අපි ඕනම භුක්ති විඳිනයක් විඳිනවා නම් විඳින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මූලික කරගෙන. අපිට තනි ඒකක වශයෙන් ඇහැ ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. තනියෙන් අරගෙන ඇහැ ගැන කතා කරන්න බෑ. කන නාසය දිව ශරීරය ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි අපිට කිසිම කලක කොයිම විදිහකටවත් ඇහැට ඇහැ හම්බ වෙන්නේ නැහැ. ඇහැට කන හම්බ වෙන්නේ නැහැ. ඇහැට නාසය හම්බ වෙන්නේ නැහැ. ඇහැට දිව හම්බ වෙන්නේ නැහැ. ඇහැට කය හම්බ වෙන්නේ නැහැ. ඇහැට එතකොට අපිට තේරෙනවා කවදාකවත් ආධ්‍යාත්මික ඇහැ කන නාසය දිව ශරීර මුණ ගැහෙන්නේ නැති බව. නමුත් අපි ආධ්‍යාත්මික ඇහැ කන නාසය දිව ශරීරය මුණ ගැහෙන බවට ගැනීමම මොකද්ද? ගැනීමම දෘෂ්ටියක්. ලෝක සංඥාවටපත් වීමක්. ඒකම සමුදයක්. එහෙනම් ඔන්න අපි කල්පනා කරන්න වෙනවා අපි මේ වෙලාවේ සකස් වෙන සිත එහෙම නැත්නම් මේ වෙලාවේ සකස් වෙන විඥානය ඇසුරු කරගන්න තමයි අපි මම පනවගන්නෙත් ලෝකේ පනවගන්නේ. ඔබ කල්පනා කරන්නකෝ. මේ වෙලාවේ ඔබේ සිත පහළ වුණේ නැත්නම් ඔබට තියෙන දැනීම් හඳුනා ගැනීම සියල්ල නතර වෙනවා. ඔබට ඔබ ගැන හෝ ලෝකෙ ගැන දැනගන්න බෑ. සිතේ පහළ වීමෙන් තොර අපිට ලෝකයක් ගැන ලෝක සංඥාවක් ගන්න බෑ. කොටින්ම කිව්වොත් Taman මේ වෙලාවේ ඉඳගෙන හරි හිටගෙන හරි කොයි විදියට හරි ඉන්න බව දැනගන්නව නම් දැනගන්නේ සිතින්මයි. සෝර Tamanට ඇහැක් තියෙනවා කනක් තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා ශරීරයක් තියෙනවා කියලා පනවනව නම් පනවන්නේ සිතින්. සිතින්නේ පනවලා තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න වෙනවා Tamanට Taman හම්බ වෙන ක්‍රමවේදය මොකක්ද කියලා ගත්තොත් ඒ හම්බ වෙන්නේ විඥාණයට. විඥාණයට හම්බ වෙන ධර්මතාවය මොකද්ද? නාම රූප ධර්මතාවය. මොකද්ද පනවන්නේ? මගේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් යුක්ත මම කියන රූප ධර්මතාවය අපි මඤ්ඤණා කරගන්නවා සිතින්. සිතට අරමුණු වෙනවා. සිතින් සිහිපත් කරනවා. ඒක සිහිපත් කරනකොට ඒහා වින්දනයක් තියෙනවා මේ මගේ ඇහැ මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මම කියන වින්දනයත් එක්කලා. මම උසයි මම මිටි මම අහවල් විදියයි මම ලස්සනයි මම කැතයි මම කොටයි මම මෙන්න මෙහෙම කෙනෙක් කියන ප්‍රතිරූපය සංඥාවලින් ඔබ සකස් කරගන්න. එහෙනම් පැහැදිලි අපිට මේ වෙලාවේ පහළ වෙන සිත තුලින් තමයි ඔබ පනවන්නේ ලෝකේ පනවන්නේ.
ඔන්න එහෙනම් ඔබ පනවා ගැනීම නිසා තමයි ඔබට මොකද්ද වෙන්නේ? ඔබ පනවා ගත්තට පස්සේ ඒක ඇතුලේ මඤ්ඤණා කරනවා මම ලෝකේ දකින්නවානේ. පනවගත්ත මම පනවගත්ත ලෝකේ දකින්නවා කියන මඤ්ඤණාව ඇතුලේ ඉන්නවා. දැන් ඒක ඇතුලේ අපි හිතනවා මගේ ඇහෙන් මම සැප විඳිනවා. මගේ කනින් මං සැපේ විඳිනවා. නමුත් අපි කාටවත් නොතේරුණු දේ තමයි මේ සැපේ විඳිනවා කියලා මේ ආවේ මොකද්ද? සමුදයනේ. මේ ආවේ ආස්වාදයේ විදිහට ආවේ සමුදය. එහෙනම් මේ ආස්වාදයේ විදිහට සමුදය ලෝක සත්‍යයට ආවා කියලා කියන්නේ දැන් සමුදයට කොටු වෙලාද නැද්ද? එයාට තේරිලා නැහැ මේ අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති. එහෙනම් කොටින්ම කිව්වොත් අපිට ආපු තැනක් පෙන්වන්න බැරි යන තැනක් පෙන්වන්න බැරිනේ. දැන් අපි කියයි මේ වෙලාවේ සකස් වෙන හිත ඇති වෙලා නැති වෙනවා කියලා. හැබැයි නැති වෙනවා කියලා කියන්නේම ඇති වෙන බව ඇත්ත කරගෙනනේ. ඇතිවිච්ච බව ඇත්ත කරගෙන. හැබැයි නමුත් නැති වුණා නම් නැතිවිච්ච තැනක් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනනේ. නැතිවිච්ච තැනක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඔන්න අපි කල්පනා කරන්න වෙනවා. එහෙනම් අපිට සිතුවිල්ල හම්බ වෙනවා නම් සිත එතරනේ. ඒ කියන්නේ මම මෙතන ඉන්නවා කියලා හම්බ වුණොත් ඒ හම්බෙලා තියෙන සිතටමයි. සිත කොතනද සිතුවිල්ල එතන. සිතුවිල්ල කොතනද සිත එතන. එහෙනම් ඔන්න අපි කල්පනා කරගත යුතුයි මාව මුණ ගැහුනෙත් ලෝකෙ මුණ ගැහුනෙත් සිතුවිලි විදිහට. සිතුවිල්ල කියන්නේ සිතා ගැනීම විදිහටනේ. මේ සිතාගත්ත දෙයට අපි සිත කියලා කියනවා. නමුත් මේ සිතාගත්ත දේ අතීතෙන් ආවත් අනාගතයට යනවත් නෙවෙයි. ඒකට අපි කියන හේතුඵල සම්බන්ධයි. සිත ඇති කල්ලිම සිතුවිල්ල ගැන කතා කරන්න පුළුවන්. සිතුවිල්ල ඇති කල්ලිම සිත ගැන කතා කරන්න පුළුවන්. නමුත් ඒ අල්ලන්න තියාගන්න මමත්වයෙන් පවත්වන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. දැන් ඔන්න ලෝක සත්‍ය ඇහැ කන නාසය දිව ශරීරය ඇති බවට අරගෙන ඒ ඇහැ කන නාසය දිව ශරීරයෙන් සැපයක් සොම්නසක් අත්විඳින බවට ගත්තා කියලා කියන්නේ කොහෙට කොට වුණා කියන එකද? ආස්වාදයට කොට වුණා. සමුදයට කොට වුණා. සමුදයට කොට වුණා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සමුදය තුලින් උදා වෙන්නේ මොකද්ද? දුකමයි. දුක්ඛ සමුදයට කොට වුණා කියලා කියන්නේ දැන් හට ගැනීමට කොට වුණා කියන්නේ අනිවාර්යෙන් දුක සකස් වෙනවා. දැන් යාට වෙනස් වීමක් ලෝකේ හම්බ වෙනවා නේ. අනිත්‍ය වෙලා යනකොට යාට දුක හම්බ වෙනවා නේ. දුක හම්බ වෙනවා. දුක හම්බ වෙන්නේ මොකක් එක්කද? වෙනස් වීමත් එක්ක. වෙනස් වීමත් එක්ක. දැන් ආදීන වේට යාට මූණ පාන්න සිද්ධ වෙනවමද නැද්ද? ආදීන විට මූණ පාන්න සිද්ධ වෙනවා. නමුත් අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරන මේ ආස්වාදයේ විදියට වෙස් වලාගෙන ඉන්නේ වෙන මොකුත් නෙවෙයි. ඇහැ කන නාසය දිව ශරීරය ඇති බවට ගත්තා වූ මිත්‍යා දෘෂ්ටිය තුලින් උපදින දුක්ඛ සමුදයයි මේ වෙස් වලාගෙන තියෙන්නේ. එහෙනම් එයා අවබෝධ කරගන්නවා මේ ඇහැ කියලා කියන්නේ සරණ කරගන්න, නිට්ටය කරගන්න, ස්ථිර කරගන්නට පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. ඒක නිට්ටය වශයෙන් මන් තුල සකස් වුණා, අතන සකස් වුණා, මෙතන සකස් වුණා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ වෙලාවේ පහළ වෙච්ච සිතත් එක්කලා මොකද්ද? ඉපදිච්ච ධර්මතාවයක්. එතකොට අපි ඒ ටිකට කියනවා චක්කු විඥාන සිත, සෝත විඥාන සිත, ගහන විඥාන සිත, දිව්‍යා විඥාන සිත, කාය විඥාන සිත. එහෙනම් ඔන්න විඥානයේ තුලින් පනවාගත් මම සහ ලෝකයේ කියන නාම රූප සම්බන්ධතාවයට අපි කොටු වෙලා ආස්වාද ආදීනව තුල අපි ඉන්නවා. නිස්සරණයක් පේන්නටවත් නැහැ. නිස්සරණයක් පේන්නටවත් නැහැ. ඇසෙහි චන්දරාගය දුර වෙන පැත්තක් පේන්නටවත් නැහැ. ඇස ඇති බවට අරගෙන තියෙනවා. ඇස ඇති බවට ගත්තා කියලා කියන්නේම පුජ්‍යලයා ඉපදෙනවා. පුජ්‍යලයා සම්බන්ධතාවය පවත්න්නේ කොහෙත් එක්කද? ලෝකෙත් එක්ක. එහෙනම් මමයි ලෝකයේ අතර සම්බන්ධතාවයට කොටු වෙලා තියෙන්නේ. ඇසෙහි චන්දරාගය දුරු කරලා නිස්සරණයට යන්න මාවතක් නැහැ. දැන් ප්‍රඥාවන්තය දකිනවා මේ ඇස අතීතයෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තනි ඒකකයක් වශයෙන් ප්‍රකාශයටපත් කළ නොහැකි ධර්මතාවය.
එහෙනම් ඇසේ ස්වභාවයම මොකද්ද? නිස්සරණයක්. ඇසේ ස්වභාවයම මොකද්ද? නිස්සරණයක්. ඇයි නිස්සරණයක් කියලා කියන්නේ? පුජ්‍යල වශයෙන් සරණ කරගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක නිරෝධ ධර්මයක්. නිරෝධ ධර්මයක් කියලා කියන්නේ ඇතිවිච්ච ධර්මයක් නෙවෙයි. ඇතිවිච්ච ධර්මයක් නෙවෙයි, ඇති නොවිච්ච ධර්මයක්. නමුත් ඇතිවිච්ච බවට වරදවා වටහාගෙන තියෙන අයෝනිසෝ මනසිකාරය. ඇතිවිච්ච බවට ගත්තා කියලා කියන්නේ ආ කාලයට අහු වෙනවා. ඇයි ඇතිවිච්ච දේත් එක්ක යාට ඇතිවිච්ච දේ නැතිවීම තියෙනවා. දැන් වර්තමානයේ ඇහැ ඉපදුනා නම් ඒ ඇහැ වර්තමාන සිතත් එක්කම යාට මොකක් තියෙනවද? ඒකේ ගෙවීමක් තියෙනවා. වර්තමානයේ නවත්තන්න බෑනේ. වර්තමානයේ නිට්ටය වුණා මේ නිට්ටය විච්ච වර්තමානයේ මොකද්ද? නිට්ටය වශයෙන් ස්ථිර වශයෙන් අතීතයට යනවද නැද්ද? අතීතයට යනවනේ නිට්ටය වුණාට පස්සේ. එහෙනම් අතීතයේ නිට්ටය වෙනවා. එතකොට වර්තමානයේ අතීතයට යනකොට අනාගතයේ වර්තමානයේ වෙනවා. එතකොට නිතරම යා මේ වෙලාවේ සකස් වෙන සිතස් එක්ක වර්තමානයේ මඤ්ඤණා කරනකොට ඉබේම අතීතයත් අනාගතයත් කියන මඤ්ඤණාව තුලින් අතීත අනාගත මඤ්ඤණාව තුලින් ඒ තාක්කල් යාට අතීතයේ පැවතිච්ච සැප වින්දනේ වර්තමානයේ පැවතිච්ච සැප වින්දනේ අතීතයට යනවා. හැබැයි මෙයා අතීතයට යනවට කැමති නෑ. ඒකේ විදිහට පවත්ව ගන්නටයි කැමැත්ත. නමුත් මොකක් වෙනවද? නමුත් එයා නිත්‍ය සංඥාවට ලෝක සංඥාවට ඇහැ ඇති බවට පත් වෙලා ඉන්නකන් එයාට ඒක නතර කරන්න බෑ. නතර කරන්න බෑ. නතර කරන්න බැරි නිසාම එයා ආදීනවයට මොකක් වෙනවද? ආදීනවයට අහු වෙනවා. ආස්වාදයට මැදි වුණා කියලා කියන්නේ ආදීනවේ අනිවාර්යෙන්ම උදා වෙනවමයි. එහෙනම් ඔන්න දුක්ඛ සමුදයයි දුකයි අතර දෝලණය වෙනවා. ප්‍රඥාවෙන් නුවණින් යුක්තව දකින්න කෙනාට හම්බ වෙනවා මොකද්ද? මොකද හම්බ වෙන්නේ? එයාට හම්බ වෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය. මොකද අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ? නිට්ටය වශයෙන් ස්ථිර වශයෙන් පැනවිය නොහැකි ධර්මයක්මයි මේ ඇස කියලා කියන්නේ නේ. කන නාසය දිව ශරීරය කියලා කියන්නේ. එහෙනම් දුකට පාරමයි මේ ඇස කන නාසය දිව ශරීරය කියන්නේ. මේ පංච උපාදානස්කන්ධය තුලින් පනව ගන්න පැනවීමක්මයි ඇස කන නාසය දිව ශරීරය කියලා කියන්නේ. එතකොට එයා මොකද්ද කරන්නේ? එයා ආස්වාදයට කොටු වෙන්න තිබුණා නම් ඒ කොටු වීමෙන් එයා ඉවත් වෙන්න පටන් ගන්නවා. එයා ඇසේ අනිස දකින්න, එයා ඇසේ දුක දකින්න. එතකොට එයා ඇසේ විපරිණාමය මොකද්ද කියලා දන්නවා. මොකද්ද? ඇස හම්බ වුණොත් ලෝකයට මොකක් වෙනවද? ඇස හම්බ වුණොත් අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? වෙනස් වෙලා යනවා. ඒ ඇහැ කාලයට අහු වෙනවා. නමුත් මෙයා දන්නවා ඇස නිරෝධ වෙච්ච තැනක එයා දකිනවා මොකද්ද? මේ ඇස කියලා කියන්නේ කවදාකවත් පරිණාමය වෙන්නේ නැති දෙයක්. වැඩෙන්නේ නැති දෙයක්. ඇති බවට ගත්තොත් තමයි පරිණාමය ගන්න. නමුත් එයා තියෙන හැ නැති වෙනවා කියන තැනින් විපරිණාමය දකින්නේ. තියෙන කන නැති වෙනවා කියන තැනින් විපරිණාමය දකින්නේ නැහැ. තියෙන නාසය නැති වෙනවා කියන තැනින් විපරිණාමය දකින්නේ නැහැ. දකින්න මොකද්ද? සකස් වෙච්ච නැති දෙයක් කෙසේනම් මොකද්ද? පරිණාමය වෙන්නද? පරිණාමය වෙන්නද? ඇති ඇහැක් නම් වැඩෙනවා පෙන්වන්න පුළුවන්, වෙනස් වීම පෙන්වන්න පුළුවන්. නමුත් ඇති ඇහැක් නොවේ නම් කෙසේනම් අපි එතන පරිණාමයක් කතා කරන්නද? ඒක විපරිණාම ධර්මයක්මයි ඇස කියන්නේ. අන්න ඒ අර්ථයෙන් යා ඇසෙහි අනිස දුක විපරිණාමය අවබෝධ කරනකොට ඒ අවබෝධයට අපි කියනවා චන්දරාග ප්‍රහීනය කියලා. ඇයි චන්දරාගය ප්‍රහීනය කියලා කියන්නේ? එයාට දැන් ඇස නිසා චන්දරාගයක් තිබුණා නම්, කන නිසා චන්දරාගයක් තිබුණා නම්, නාසය නිසා චන්දරාගයක් තිබුණා නම් ඒක දුරු වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි ඇසෙහි අනිත්‍ය දුක්ඛ විපරිණාමය අවබෝධ කරගන්න නිසා. ඇස කියලා කියන්නේ නිට්ටය වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි පංච උපාදානස්කන්ධය තුල පැනවෙන මඤ්ඤණාවක් විතරයි කියනකොට යා අනිත්‍යයි දුකයි අවබෝධ කරගන්න ඉවරයි. එහෙනම් මේ ඇස පණවන්න බැරි තැනක ඇසේ පරිණාම වීමක් පණවන්න බෑ. ඇසේ වෙනස් වීමක් පණවන්න පුළුවන් කමක් නැහැ. ඇසේ වැඩිවීමක් පණවන්න පුළුවන් කමක් නැහැ.
එතකොට යා විපරිණාම ධර්මයක් බවට ඒ ඇස අවබෝධ කරගෙන අවසానයි. ତර මෙන්න මේ අවබෝධය තුළ දැන් චන්දරාගේ පවතින ක්‍රමයක් නැහැ. චන්දරාගේ පැවතුනේ මෙතුවක් කාලයක්. මේ වෙලාවේ සකස් වෙන විඥාණයෙන් ඔබට පෙන්වලා දීපු මමත් ලෝකයක් කියන සම්බන්ධතාවය මත පදනම් වෙලා. ඒ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම මඤ්ඤණාවක් බව දකින්න. මේ වෙලාවේ සිත සකස් වුණේ නැත්තම් වර්තමාන ලෝකයක මං ජීවත් වෙනවා කියන සංඥාව හෝ අතීතයේ ඉඳලා මං ආවා කියන සංඥාව හෝ අනාගතයට මං යනවා කියන සංඥාව ගොඩනගෙන්නේ නැතුව යනවා. මේ තුන් කාලාන්තරේම මඤ්ඤණාවක් බව ඔහුට වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මඤ්ඤණාව වැටහෙනකොට එයා ආස්වාදී යථා තත්ත්වය දකිනවා. ආදීනවේ යථා තත්ත්වය දැකලා ආස්වාද ආදීනව දෙක සමුදයත් දුකත් බවත් අවබෝධ කරගනිමින් ඇසෙහි කනෙහි නාසයේ දිවෙහි ශරීරයේ චන්ද්‍රාගය දුරු කරමින් නිස්සරණය කළා යනවා. දැන් නිස්සරණය කියන්නේ නිරෝධය. නිරෝධය කියලා කියන්නේ ඇහි සකස් වීමම බොරුවක් බව ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට එයා කවදාකවත් නැවත ඇහි සකස් වීම නිසා උපදින ආස්වාදයටත් ඇහි සකස් වීම නිසා කොටු වෙන ආදීන වේටත් අහු වෙන්නේ නැතිව යනවා. මේක තමයි අපිට නිරෝධයේ විදිහට එහෙම නැත්නම් නිස්සරණයේ විදිහට පෙන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ආස්වාදයේ විදිහටත් යථාභූත ඥාණයෙන් අවබෝධ කරගෙන ආදීනවේ විදිහටත් යථාභූත ඥාණයෙන් අවබෝධ කරගෙන නිරෝධයේ විදිහටත් යථාභූත ඥාණයෙන් අවබෝධ කරගෙන ඒ අවබෝධය තුළ ප්‍රත්‍යක්ෂ භාවයෙන් යුක්තව ධර්ම අභිසමය කරා යනවා. ඉතින් මේක තමයි අපිට ආස්වාද ආදීනව නිස්සරණ විදියට සරලවම පෙන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. බොහොමත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම ගැඹුරු විග්‍රහයක් මෙම සූත්‍රයට අදාළව සම්බෝධි සූත්‍රයට අදාළව එහි තියෙනා වචනාර්ථ ඉක්මවා යන අවබෝධයටපත් වීම සඳහා මහසේ බොහොමත්ම ගැඹුරින් මේ විග්‍රහය අප වෙත සිදු කරන්නට යෙදුණා. මම හිතන්නේ අපි පංච උපාදානස්කන්ධයේ ලෝකයයි කියන තැනදී ආදීනව නිස්සාරණය ගැන කතා කරනවා, ආස්වාදය ගැන කතා කරනකොට ආස්වාද ආදීනව නිස්සාරණ කියන මේ තුනකට වෙන් කරලා කතා කරන්න පුළුවන් ස්වභාවයක් නොවනවද? යම් කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මන්ති කියන ඒ ධම් පරයය යටතේදී අපි පංච උපාදානස්කන්ධයේ සමුදය තුල තමයි ආස්වාදය කියන කාරණාව ගැන කතා කරන්නට සිද්ධ වෙලා තියෙන ආදීනවයට ගැන කතා කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ කියන තැනදී බොහෝ පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔය හිතන්නේ පංච උපාදානස්කන්ධයේ සමුදය සහ නිරෝධය මාර්ගය පිළිබඳව ඒ පැහැදිලිව අර්ථකථනයක් යෙදුණා. අද දවසේදී අපි සාකච්ඡා කරන්නට යෙදුන සංයුත්ත නිකාය සලායතන සංයුත්තයට අදාළව යමක වර්ගයේ සම්බෝධ සූත්‍ර දේශනාව තමයි අද දවසේ විග්‍රහ කරගන්නට යෙදුනේ. අදත් අපි හා සම්බන්ධ වෙලා මෙහා ධර්ම සාකච්ඡාවක් විදිහට අපට බොහෝ විග්‍රහයක් උන්වහන්සේගේ අපරිමිත වූ දැනුම සහ ඒ අවබෝධයෙන් අපිට ධර්ම අවබෝධය පිණිස මේ කාලය කැප කරලා මේ ස්ථානයට වැඩමව වදාළ පූජ්‍ය රතුපස් කෙටියේ විතරතන ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක වහන්සේට নমස්කාර කර සිටිනවා. ඒ වගේම තමයි අද මෙම වැඩසටහන මේ විදිහට කරගෙන යන්නට මූල්‍යමය දායකත්වය සඳහන් දායකත්වය දරන්නට යෙදුනේ මනෝජ් ජයසූරිය මහතා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා මංජිත ජයසූරිය මහතාත් මනිෂා ජයසූරිය මහත්මියත් මනුති ජයසූරිය මහත්මියත් මනෝජ් ජයසූරිය මහතා ඇතුළු සියලුම දෙනා එකතු වෙලා තමයි මේව කටයුතු මේ විදිහට කරගෙන යන්නට දායකත්වයේ දරන්නට යෙදුනේ. ඒ සියලුම දෙනාටත් මේ පුණ්‍ය ශක්තිය මේ බුද්ධ ශාසනය තුලදී උතුම් මමා මහ නිවනින් නිවී සැනසීම දෙසාම හේතුපකාරක ධර්මයක් බවටම පත් වෙත්වා. ඒ වගේම යම් තාක් ඒ අත්තම් නමින් මේ පරලොව ගිහිල්ලා සතර වර්ගයේ සියලුම ඥාති කොටාසයන් විදිහට පින් බලාපොරොත්තු වෙන යම් තාක් පිරිසක් සිටිනම් මේ සියලුම දෙනාටද මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා. ඒ අත්තන්ද මේ බුද්ධ ශාසනය තුලදී උතුම් චතුරාර්ය සත්‍ය
අවබෝධයෙන් නිවී සැනසීම දෙසා මේ පුණ්‍ය ශක්තිය හේතු ප්‍රකාරක ධර්මයක් කරගනිත්වා අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා යත්තන්ද මේ බුද්ධ ශාසනය තුලදී නිවනින් නිවී සැනසෙත්වා කියලා ප්‍රාර්ථනාවක් කරන ගමන් සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා යහපතක් වේ.